නිසා හිත අපිරිසුදු භාවයට පත් වෙලා තියෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒක නිසා පින්වත්නි මේ නොයේක් බාහිර අරමුණු නොයේක් දේවල් එක්ක එකතු වෙලා අපේ හිතට කෙලෙස් සහිත දේවල් ඇති වීම නිසා මේ හිත කිලිටි වෙනවා. එතකොට ඒ සිත පිරිසුදු කරන්න නම් අපි කළ යුත්තේ ඒ සිත පිරිසුදු කරන සමත භාවනාවන්ගේ නිරත වෙන්න ඕනේ. ඒ වගේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට හේතු වන විදර්ශනා භාවනාව අපි පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේ කෙලෙස් දුරු කරන්න, සිත පිරිසුදු කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒක නිසා අපි සියලු දෙනා අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ මෛත්‍රී භාවනාව අද දවසේ මේ දහවල් කාලේ අපි පුරුදු වෙමු. ඉතින් කවුරුත් Tamanට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න, පහසු ඉරියව්වකින් වාඩි වෙලා කය ඍජු කරගෙන තියාගන්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ කොන්ද ප්‍රදේශය සිරස ඍජුව තියන ආකාරයට කියන්නේ තුරු නිදිමත කම්මැලි කම් වෙන ස්වභාවය අඩු වෙනවා. ඉතින් ඒක නිසා දැන් කවුරුත් ඒ ආකාරයට වාඩිලා හිතන්න අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් වූ මෙත්සිත මම පුරුදු කරගන්නට යන්නේ. මේ මම පුරුදු කරගන්නා මෙත්සිත මටත් යහපත පිණිස පවතිනවා. ඒ වගේම අනිත් අයටත් යහපත පිණිස පවතිනවා. ඒ වගේම අමා මහ නිවන පිණිස මේ මෛත්‍රී භාවනාව උපකාර වෙනවා. ඒක නිසා හැමෝටම යහපත සලසන හිතේ සංසිඳීම ඇති කර දෙන මේ මෛත්‍රී භාවනාව මම පුරුදු වෙනවා කියන අදහස ඇති කරගෙන කවුරුත් මම කියන දේවල් හොඳට හිතන්න. ඒ කියන දේවල් ශ්‍රවණය කරලා ඔයාලත් මෙනෙහි කරන්න. හොඳයි අපි මේ විදිහට මෛත්‍රී භාවනාව පුරුදු වෙමු. කවුරුත් කියන්න එපා, හොඳින් අහගෙන ඉන්න. මම වෛර නැතික් වෙම්වා, තරහා නැතික් වෙම්වා, ඊර්ෂ්‍යා නැතික් වෙම්වා, දුක් පීඩා නැතික් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැතික් වෙම්වා, තරහා නැතික් වෙම්වා, ඊර්ෂ්‍යා නැතික් වෙම්වා, දුක් පීඩා නැතික් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමින්ම මේ නිවසේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහා නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා,
ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත්විත්වා මාමින් මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින් මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින් මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින් මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින් මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින් සියලුම ලෝකවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ
ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින් උතුරු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු අනුදිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර අනුදිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු අනුදිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට
පත්වෙත්වා බටහිර දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා බටහිර අනුදිසාවේ සිටින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින් උඩදිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා යට දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින් දස දිසාවෙන් සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 හොඳයි කවුරුත් ධර්ම දේශනාවට සූදානම් වෙන්න.
මාත් එක්කම එකටම කියන්න. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වලක් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඔයාලට පැහැදිලිව ඇහෙනව නේද? ඔව් හඳුරුනේ. ඇහෙනවනේ. හරි. හොඳයි. සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වතුන් දැන් සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ අපට මහත් වූ අනුකම්පාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන උතුම් වූ බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ දේශනාවේ නම තමයි සෝමනස්ස සූත්‍රය. සෝමනස්ස සූත්‍රය. මේක ඇතුළත් තියෙන්නේ කුද්දක නිකායේ පළවෙනි පොත් වහන්සේට. පින්වත්නි, සෝමනස්ස කියන්නේ සතුටින් ඉන්නවා කියන එකට. සෝමනස්ස කියන්නේ සතුටට. අපේ ජීවිතේ අපි කල්පනා කරලා බැලුවොත් ගොඩාක් දුරට අපි සතුටින් ඉඳලා තියෙන්නේ, එහෙම නැත්නම් දුකෙන් ඉඳලා තියෙන්නේ. එහෙම නැත්නම් ওই දෙකම නැතුව සාමාන්‍ය විදිහට ගොඩක් අය ඉඳලා තියෙනවා. නමුත් දැන් වර්තමානයේ අපි ගත්තොත් අපිට දකින්න අහන්න ලැබෙන දේවල් හිතට සතුට උපදවන දේවල් මේ දවස්වල අපි අහන්නේ. නෑ, අපිට මේ දවස්වල අහන්න ලැබෙන්නේ හිතට සතුට ප්‍රබෝධිය ඇති වෙන දේවල් නෙමෙයි. දුකක් හිතෙන දේවල් අහන්න ලැබෙන්නේ, සංවේගය ඇති වෙන දේවල් තමයි අහන්න ලැබෙන්නේ. අද මේ වර්තමානයේ අහන දේවල් නිසා අපි සතුටින් සතුටට පිනන්නේ නැහැ. හැම වෙලාවෙම අනතුරක් එක්ක තමයි අපි ඉන්නේ. මට මොනවද දන්නේ? භයානක වසංගතයට කවුරු ගුදුරු වෙයිද නැහැ. කොතන වෛරසය තියෙනවද කියලා හැම වෙලාවෙම බයක් චකිතයක් එක්ක තමයි අපිට වාසය කරන්න වෙලා තියෙන්නේ. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරේ සතුටින් වාසය කරන්නේ කොහොමද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්න උත්සාහ කරේ. තේරුණා නේද? අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සෝමනස්ස සූත්‍රයේදී, පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත භික්ෂුව මේ ජීවිතේ ගොඩාක් සැපෙන් සතුටින් ජීවත් වෙනවා. මොකද්ද කියන්නේ? කරුණු දෙකකින් සමන්විත භික්ෂුව මේ ජීවිතේ ගොඩාක් සැපෙන් සහ සතුටින් වාසය කරනවා කියනවා. අපි අපේක්ෂා කරන දේ නෙමෙයිද මේ? අපි ගොඩාක් සතුටින් සැපෙන් වාසය කරන්න තමයි අපි හැමෝම කැමති. ඒ වෙනුවෙන් තමයි අපි රැකී ආරක්ෂාවල් කරන්නේ, ඉගෙන ගන්න. දුක් මහන්සි වෙන්නේ සතුටින් සැපයෙන් වාසය කරන්න. තමන් ඇතුළුව තමන් එක්ක ඉන්න අනිත් අය සතුටින් කියන්න කිව්වත් මහන්සි ගන්න. ජීවිතේ සැපේ අපේක්ෂාවෙන් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ.
නමුත් අපි හිතන විදිහට කොච්චර සල්ලි මුදල් ලැබුණා කොච්චර හැකියාවන් තිබ්බා අපිට සතුට කියන දේ අපි හිතන විදිහට ලබා ගන්නට බෑ. වර්තමාන තත්ත්වෙත් එක්ක කොච්චර සල්ලි තිබ්බා කොච්චර දේවල් තිබ්බත් කොච්චර උගත්කම තිබ්බත් මේ භයානක වසංගත ඉදිරියේ හැමදෙනෙක්ම අසරණ භාවයට පත් වෙලා ඉන්නේ. හැමදෙනෙක්ම තමන්ගේ ජීවිතය ගැන බයකින් තමන්ගේ හිතවත් අයගේ ජීවිත ගැන බයෙන් වාසය කරන්නේ. නමුත් අපි මේ ධර්ම දේශනාව හොඳට ඇහුවොත් අපිට සතුටින් වාසය කරන ක්‍රමී අපේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කරුණු දෙකකින් සමන්විත වික්ෂු මේ ජීවිතේ ගොඩාක් සැපයෙන් සහ සතුටින් ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සතුටින් ජීවත් වෙන විතරක් නෙවෙයි ඒ කාරණයෙන් ඔහුගේ ආශ්‍රවයන් ඡය කිරීම පිණිස පටන් ගත්ත වීර්යයෙන් යුක්ත කෙනෙක් වෙනවා කියන්නේ. සතුටින් ඉන්න වගේම ඔහුට අවස්ථාව ලැබෙනවා ආශ්‍රවයන් ඡය කරන්න. ආශ්‍රවයන් ඡය කරනවා කියන්නේ මොකද්ද? අකුසල් දුරු කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ නිවනට සුදුස්සෙක් බවට පත් කරනවා. තේරුණා නේද? ඒ කාරණයෙන් ආශ්‍රවයන් ඡය කිරීම පිණිස පටන් ගත්ත වීර්යයෙන් යුක්ත වෙනවා. කවුද? කරුණු දෙකකින් සමන්විතව සතුටින් වාසය කරන කෙනා ඔහුගේ ජීවිතයේ ආශ්‍රවයන් ඡය කිරීම පිණිස පටන් ගත්ත වීර්යයෙන් යුක්ත වෙනවා. එන අකුසල් දුරු කරන්න එයා පටන් ගත්ත වීර්යයෙන් යුක්ත කෙනෙක් වෙනවා කියනවා. ඒ කරුණු දෙක මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කරුණු දෙක මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සංවේගයට පත්වී තැන්වලදී සංවේගයට පත්වීම තමයි පළවෙනි කාරණය. මොකද්ද පළවෙනි කාරණේ? සංවේගයට පත් වෙන්න ඕනි තැනදී සංවේගයට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවේගයට පත්වීමත් ඒ වගේම දෙවෙනි කාරණය තමයි ඒ විදිහට සංවේගයට පත් වෙලා නුවණින් යුක්තව වීර්ය කිරීමත් කියන කාරණය කියන දෙවෙනි කාරණය. පළවෙනි කාරණේ සංවේගයට පත් විය යුතු තැන්වලදී සංවේගයට පත් වෙනවා. දෙවෙනි එක කියනවා සංවේගයට පත් වෙලා එයා නුවණින් යුක්ත වීර්ය කරන කෙනෙක් බවට පත් වෙනවා කියන කාරණා දෙකක්. පින්වත් මහණෙනි මෙන්න මේ කාරණා දෙකෙන් සමන්විත භික්ෂුව මේ ජීවිතයේදීම ගොඩාක් සැපින් සතුටින් වාසය කරනවා. ඒ නිසා ඔහු අරහත් වී පිණිස උගමනා වැඩ පිළිවෙල පටන් ගත්තා වෙනවා කියලා. ඔන්න සතුටින් ඉන්න ක්‍රමය. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. නමුත් මේ දේශනාවේ සංවේගයට පත් වෙන්න ඕන කොහොමද කියලා විස්තර කරලා නැහැ. සංවේගයට පත් වී යුතු කාරණා මොනවද කියලා විස්තර කරලා නැහැ. දැන් ඔබ අහලා තියෙන විදිහට ඔබගේ ජීවිතයේ සංවේගයට පත් වෙන අවස්ථා මොනවද තියෙන්නේ? සංවේගයට පත් වෙච්ච අවස්ථා. සංවේගය කියන්නේ මොකද්ද? සංවේගය කියන්නේ යම් කනගාටුවක් දුකක් ඒ වගේම ඇවිස්සිච්ච ස්වභාවය නැති වෙන අවස්ථාවක්. උදාහරණයක් විදිහට සංවේගීත්වපත් වෙච්ච අවස්ථාවක් ගැන කතා කරමු. අපි දැන් මලගල් ගියාම අපි දකින සංවේගීන් මේට සංවේගයටපත් කියලා මේ මැරිච්ච කෙනාගේ ඥාතින්ගේ නම් දාලා තියෙනවා. නේද? එතකොට සංවේගීටපත් වෙනවා කියන්නේ කාට හරි විපතක් වුණාම දුකක් කරදරයක් වුණාම තමන්ගේ හිතවතෙක්ට යම් දුකක් කරදරයක් පීඩාවක් වුණාට පස්සේ ළඟ ඉන්න අය ඒකට සංවේගයටපත් වෙනවා දුකටපත් වෙනවා. ඇවිස්සීම් ස්වභාවය නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් මලගෙවල් ගිහිල්ලා අද කාලේ ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සර මලගයක් වුණාම වටේ පිටේ රේඩි එකක්වත් දාන්නේ. හයියෙන් කෑකෝ ගහන්නේ. ඒ ප්‍රදේශයේම යම් සංසිඳිච්ච ස්වභාවයක් නිහඬ ස්වභාවයක් තියෙනවා මිනිස්සු තුළ. ඒ සංවේගයට පත් වී යුතු කාරණයක් තමන්ගේ අසල්වැසියෙක්ට සිද්ධ වෙලා ඒක මරණයට පත් වෙලා තව කෙනෙක්. ඒතර එතනදී hina වෙන්නේ කෑකෝ ගහන්නේ ඇවිස්සිච්ච ස්වභාවය නැහැ. අන්න ඒකට කියන සංවේගයට පත් වෙනවා කියන්නේ.
නමුත් මේ සංවේගයටපත් වීමේදී මෙයා ඒකෙන් එයා සතුටින් වාසය කරනවා. ගොඩාක් සතුටින් වාසය කළ සැපින් වාසය කරනවා කියන සංවේගයටපත් වෙන පුද්ගලයා. සංවේගයටපත් වෙලා නිකන් ඉන්නේ නැහැ. නුවණින් යුක්තව වීර්ය කරනවා කියන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ සංවේගයටපත් විය යුතු කාරණා මොනවද කියලා. මේවා පින්වත්නි මේ මහරහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා සංවේගවත්තු 8ක්. ජීවිතයේට සංවේගය ඇති කරගන්නට කාරණා 8ක් උතුම් වූ රහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. ඒවා මේ සතර කමඨහන් සජ්ජායනා කරන්න කලින් සතර කමඨහන් වලට කලින් ඒවා විස්තර කරලා තියෙනවා. මෙන්න මේ විදිහට සංවේගය ඇති කරගන්න කියන කාරණා 8. ඒකේ තියෙනවා ගාථාවක් ජාති ජරා ව්‍යාධි චුති යපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේග වත්තු නිමානියට සංවේගයට පත්‍ය යුතු කාරණා 8ක් තියෙනවා කියලා දේශනා කරනවා. දැන් අපි ඒවා ඉගෙන ගන්නත් අපි මේ අවස්ථාවේදී සංවේගයටපත් වෙන්නේ. ඒක නිසා අපි ඒ කාරණා 8 අද අපි ඉගෙන ගමු. සංවේගයට පත්‍ය යුතු කාරණා 8. මෙන්න මේ විදිහට මේ සංවේගයට පත් වෙන කාරණා වලින් සංවේගයට පත් වුණා කියනවා නුවණින් යුක්තව වීර්ය කරන් නිරතුරු සිහිය පවත්වන්න අකුසල් දුරු කරන්නට ඉච්ඡ කෙනා. ඉතින් අපි බලමු මේ සංවේගයට පත් වූ කාරණා මොකක්ද කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒ කාරණා අපිට විස්තර කරගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනියට සංවේගය ඇති කරගත්තු යුතු කාරණේ විදිහට පේනවා ಜಾති. ಜಾති කියන්නේ මොකද්ද? ලස්සනයි කියන එකද? ඒ පුංචි ළමයිට අපි කියන්නේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ಜಾති කියන්නේ ඉපදීම. මොකද්ද? ඉපදීමට කියන ಜಾති. අහලා තියෙනවා ಜಾති සංජාති උක්කාන්ති අභිනිකාන්ති කියලා ඔකට විස්තර කරන්නේ. ಜಾති කියන්නේ ඉපදීම. මේ ලෝකේ මිනිස් ලෝකෙ ඉපදිනවා, තිරිසන් ලෝකෙ ඉපදිනවා, ප්‍රේත ලෝකෙ ඉපදිනවා, නිරේ ඉපදිනවා, අසුර ලෝකෙ ඉපදිනවා, දිව්‍ය ලෝකෙ ඉපදිනවා. එක එක ලෝකවල එක එක සත්ත්ව ඉපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ඉපදීම සිද්ධ වීම සංවේගය උපදවාගත යුතු කරුණක්. ඒතර කොහොමද මේ ඉපදීම කියන කාරණේ මුල් කරගෙන සංවේගය ඇති කරගන්නේ? දැන් අපි අහලා තියෙන්නේ කෙනෙක් මරණත් තමයි සංවේගය ඇති වෙන්නේ කියලා. ඒක මේ විදිහට තමයි අපි දැනගන්න ඕන. ඉපදීම කියන්නේ ඇත්තටම සසර ගැන කලකිරෙන්න හේතු වෙන කාරණයක්. දැන් බලන්න කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදෙනවා නම් එයා මාස 9ක් විතර මව කුසක් ඇතුලේ ඉන්න ඕන. පුංචි දරුවෙක් අම්මයි කුසේ පිළිඳ ගත්තාම ඒ දරුවා මව කුසේදී නොයෙක් පීඩනයන්ට ලක් වෙනවා. දැන් අම්මා සැර වුණොත් ටිකක් දුවත් ඒක දරුවට දැනෙනවා. අර අම්මගේ කය ලෙඩ වුණොත් ඒක දරුවට සංවේදී වෙනවා. ඊළඟට දරුවෙක් මේ ලෝකෙ බිහි වෙනවා කියන්නේ ඒක මවගේ ජීවිතයේ අනුතරක තියෙන අවස්ථාවක්, දරුවගේ ජීවිතේ අනුතරක තියෙන අවස්ථාවක්. ඒතර ඔය වගේ මහා දුකක් විඳගෙන තමයි මේ ලෝකෙට කෙනෙක් උපදින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඉපදීම ගැන හරියට කල්පනා කරනවා නම් එයා සංවේගයටපත් වෙනවා. පින්වත්නි මේ ඉපදීම ගැන සංවේගයටපත් වෙච්ච අය දෙව්ලොව හිටිය ඒ කාලේ. මනුස්ස ලෝකෙදි හොඳට මේ ධර්ම පුරුදු කරලා සංවේගයටපත් වෙලා ආය මනුස්ස ලෝකෙන උපදින්න ඕනේ නැහැ කියලා ධර්ම පුරුදු කරලා ගුණ ධර්ම දිනු කරලා දිව්‍යයන් අතර ඉපදිච්ච අය හිටියා. එක දවස් පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයක බරණැස් නුවර ඒ කාලේ බරණැස් නුවර රජපෞලේ රාජදීවියට දරුවෝ හිටියේ නැහැ. ඉතින් මේ රාජදීවිය නමුත් හොඳට පින්දහම් කරන කෙනෙක්. ඔය දවස් සමාදන් වෙලා අදිස්ථාන කරනවා
මම මේ රැස් කරපු පින්න දෙවියන් අනුමෝදන් මට පෙන්වන දරු කරගෙන අදිෂ්ඨාන කරනවා. මෑගේ තියෙන ශ්‍රීලානුභාවයට මේ තේජසට මේක සද්දේකට සංවේදී වුණා. මෙන්න මනුස්ස ලෝකේ බර්ණස් නුවර රජුගේ බිරිඳ දරුවෙක් අපේක්ෂාවෙන් වුණා. පින්වන්ත දරුවෙක් ඇයගේ කුසට පැමිණ තුරු ඇය බලා ඉන්නවා. ඒ අවස්ථාවේදී සද්දේදු දිව්‍ය සභාව කැඳවලා සද්දේදු ප්‍රකාශයක් කරන පින්වත් දෙවිවරුනි මනුස්ස ලෝකේ මේ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයක් තියෙනවා. ඉතින් ඔබ කවුරු හරි මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඔබට පසේ බුද්ධත්වයට පත් වීමේ අවස්ථාව තියෙන එකකින්ද කවුද මනුලෝ උපදින්න කැමති කියලා ඇහුවා. ඒතර සද්දේඳුන්ට ඒ දෙවිවරු අතර පෙනුණා පසේ බුද්ධත්වයට පත් වීමට පින තිබ්බ දිව්‍ය පුත්‍රයෙක් දැක්කා. සද්දේඳු කියන පින්වත් දේව පුතුනි ඔබ ගිහින් බරණැස් දේවිගේ කුසේ පිළිසඳ ගන්න. ඔබට පුළුවන් ගිහි ජීවිතය අතහැරලා පසේ බුද්ධත්වයට සාක්ෂාත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒකින්ද ඔබ මනුස්ස ලෝකෙ ගිහින් උපදින්න කියලා අර දිව්‍යයට සද්දේඳු ප්‍රකාශ කරා. මේ දෙවියා කියනවා අනේ නිදුකානන් වහන්සේ මට නම් ආය ගර්භාෂයක නිදියන්ට යන්න බෑ කියලා. බලන්න සංවේගයට පත් වෙලා යා මේ ධර්මය පුරුදු කරලා තියෙන විදිහ. මේ ඉපදීමේ දුක ගැන මනුස්ස ලෝකේ ඉන්න කාලේ සංවේගයට පත් වෙලා. ඒ දේවකුතු කියන මනුස්ස ලෝකේ ඉපදීම දුක. ආය ගර්භාෂයේ මාස ගාණක් මට ළඟින්ට බෑ කියනවා. එතකොට සද්දේදු කියනවා පින්වත් දේවකුතුනි මිනිස් මව කුසෙන් විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ. ඕන්න අපි නොදන්න කාරණයක්. සද්දේදු කියන මිනිස් මව කුසෙන් විතරක් නෙමෙයි උපදින්නේ. ඔබ ගිහින් ඕපපාතිකව මනුස්ස ලෝකෙ උපදින්න කියනවා. ඕපපාතිකව උපදිනවා කියන්නේ මොකද්ද? ඉබේ පහළ වෙන දැන් එහෙම පහළ වෙච්ච අය තමයි අම්බපාලි කියන්නේ අඹ වනයේක පහළ වෙච්ච කෙනෙක්. අම්මා කෙනෙක් නෑ තාත්තා කෙනෙක් නෑ පුංචි දරුවෙක් වගේ එකපාරම අඹ වෙන්නේ පහළ වෙච්ච කෙනෙක්. එතකොට මේ දිව්‍ය පුත්‍රයා සද්දේදු කිව්වට පස්සේ කියනවා යා ඒක කැමති වෙනවා එහෙනම් මම ඕපපාතික බරණැස් බඳ උපදින්න කියනවා. ඉන්නත්නි එනවාද? එනසනයි එහෙනම් සන්නස එනවා නේද? මේ දවසක් රාජ දේවිය රාජ උද්‍යානයේ සිරිනරම් යනකොට දැක්කා විලේ ලොකු නෙළුම් මලක් පිපිලා. බරණැස් දේවිය දැක්කා ලොකු නෙළුම් මලක් පිපිලා තියෙනවා. ඒත් සේවිකාවන්ට කිව්වා අර ලස්සන නෙළුම් මලක් පිපිලා. ඔබලා කැමති කෙනෙක්ගේ නෙළුම් මල කඩා ගන්න. හැබැයි නෙළුම් මලේ මැද යම් වස්තුවක් තිබ්බොත් යම් දෙයක් තිබ්බොත් ඒක මටයි අයිති කිව්වා. මට ඒක විතරක් ලැබුණොත් ඇති කිව්වා. බලන්න මේ ලෝකෙ සිද්ධ වෙන අසිරිමත් දේවල්. ඇයට උරුම දරුවෙක්. ඇය නෙළුම් මල බලනකොට නෙළුම් මල ඇතුලේ ඉන්න පුංචි දරුවෙක්. එදා උපන් දරුවෙකුගේ පුංචි සිංගි දරුවෙක් ඉන්නවා. ඇය පුත්‍ර ස්නේහය උපදවාගෙන දරුවා ඇති දෙඩි කරා. අවසානයේදී පසේ බුද්ධත්වයට පත් වුණා ඒ පුංචි දරුවා. ගිහිගේ අතහැරලා පසේ බුද්ධත්වයට පත් වුණා. ඒතරේ ඕපපාතික මනුස්සලක උපදින්න අකමැති උනේ ඇයි? සංවේගී උපදවගෙන මේ මව් කුසින් මෙලොවට බිහිවීම, මව් කුසේ වාසය කිරීම, දුක් විඳගෙන මේ ලෝකයට ඉපදීම කියන දේ මුල් කරගෙන සංවේගීට ඇති වෙලා තමයි ගුණධර්ම දිනු කරලා දිව්‍යයන් අතර ඉපදුනේ. දිව්‍යයන් අතර ඉපදුනේ එසේ මෙසේ පින් බලකින් නෙමෙයි. පසේ බුද්ධත්වයට අවශ්‍ය පින රැස් කරගෙන තමයි දිව්‍ය ලෝකේ වාසය කරන්නේ. පින්වත්නි බලන්න මේ අපේ අය කොච්චර ප්‍රාර්ථනා කරනවා මේ දුක් විඳින්න ප්‍රාර්ථනා කරනවා ආයම සැප තියෙන පවුලක මම උපදින්න ඕනේ මේ දුක් විඳින පවුල වෙන මම උපදින්න එපා හොඳ තැනක ඉපදින්න තියෙනවා හොඳයි කියලා ප්‍රාර්ථනා කරනවා නමුත් බලන්න පුංචි කාලේ නම් දරුවෙක් කුසට ආපු කාලේ නම් මේ දරුවා කොච්චර දුක් කරදර පීඩාවට ගොදුරු වෙනවද දැන් අද දරුවෝ උපදීද්දී
දරුවා මව කුසේ ඉද්දිම මව රෝගී බවට ගොදුරු වෙනවා. දරුවා මේ ලෝකයට බිහි වෙලා වෛරස් එකක් එක්ක තමයි යා මනුස්ස ලෝකේ ආරම්භ කරන්නේ. මහා දුකකින් තමයි යා ජීවිතය ආරම්භ කරන්නේ. අන්න ඒකයි පින්වත්නි මේවා දැකලා සංවේගී පොදව ගන්න ඕනේ. මමත් මේ සසරේ නැවත නැවත ජීවත් මේ දුක මට උරුමයි. මේ දුක මට විඳින්න සිද්ධ වෙනවා කියලා සංවේගී උපදව ගන්න ඕනේ. දැන් අපි බලන්න අවුරුද්දක් පාසා උපන්දින සාද ගන්නවා. ඊළඟ අනිත් අයගේ උපන්දින සාදවලට සම්බන්ධ වෙනවා. ගිහිල්ලා මොනවද කරන්නේ අපි? ඊළඟට පුංචි දරුවෙක් ගෙපුණාට පස්සේ අපි ඒ දරුවා දිහා බල සතුටු වෙනවා. මේ දරුවා අම්මා වගේ, මේ දරුවා තාත්තා වගේ. දරුවෝ දිහා උපන් දරුවෝ දිහා දැක ඒ පුංචි දරුවෝ දිහා දැක අපි සතුටු වෙනවා. මේක නණ්ඩන්න කියලා නෙමෙයි දරුවෝ දැකලා. අපි කල්පනා කරනවා මමත් පුංචි කාලේ මව කුසේ මේ වගේ දුකක් විඳගෙන මේ ලෝකෙ බිහි වුණා. නැවත මේ දුක්ඛිත ලෝකෙ ඉපදෙන්න ලැබුණොත් මට ඒ දුක උරුමයි. මේ දරුවා යම් දුකක් විඳලා ඒ වගේ දුකක් විඳගෙන මාත් මේ ලෝකෙ බිහි වුණා. නැවත උපදින්න සිද්ධ වුණොත් ඒක දුකක්මයි. අන්න ඉපදීම කියන කාරණේ මුල් කරගෙන සංවේගය ඇති කරගත්තා. තේරුණාද? අන්න ඒ විදිහට අපි ටිකක් කල්පනා කරන්න. ඒතර අපි නුවණ මෝරන එකේ පිනක් රැස් වෙනවා. නැවත මේ සසර යන්න තියෙන ආසාව ටික දුරු වෙන්න ගන්නවා. ඒකයි කිව්වේ මේ ක්‍රමයට කෙනෙක් කල්පනා කරනවා නම් එයාගේ ආශ්‍රවයන් ශේවෙන්න පටන් ගන්නවා කියලා. අරහත්ත්වයේ පිණිස වීර්ය පටන් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියලා. සංවේගයට පත් වී තැන්වලදී සංවේගයට පත් වෙනවා. දැන් අපිට ඕන තරම් දේවල් තියෙන සංවේගයට පත් වෙන්න. නමුත් පොඩි වෙලාවයි මේ සංවේගය නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නුවණැති කෙනා කොහොමද කරන්නේ? සංවේගයට පත් වී තැන්වලදී සංවේගයට පත් වෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි සංවේගයට පත් වෙලා නිකන් ඉන්නේ නැහැ. නුවණින් යුක්තව ඒ ස්වභාවයෙන් ගැලවෙන්න වීර්ය කරනවා. පැහැදිලිද? නිකන් අනේ අපෝයි කියලා දුක් වෙලා වැඩක් නැහැ. මේකෙන් ගැලවෙන්න තියෙන මාර්ගය මොකක්ද කියලා නුවණ තියෙන කෙනා කල්පනා කරනවා. නුවණ නැති කෙනා ඕක දැක්කා අනේ අපෝ පව් ගිව එච්චරයි ඉවරයි. නමුත් නුවණ තියෙන කෙනා තමන්ට ගල්පගෙන බලන්නේ. තමන්ව දකින්න ඒ කාරණේදී මම මේ විදිහට දුක් විඳ කෙනෙක් අනාගතේත් මට මේ දුක් උරුමයි මේ නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ මග කොහෙද තියෙන්නේ? නිදහස් වෙන්න ඕනේ සරණ කොහෙද තියෙන්නේ? ඉපදීම නැමැති අසරණභාවයෙන් නිදහස් කිරීම පිණිසයි මේ ලෝකෙට බුදුරු පහළ වෙන්නේ. එයින් අපිව ගලවගෙන අපිව දුකෙන් නිදහස් වෙන මාර්ගය අපි කියලා දෙන්නයි බුදුරු පහළ වෙන්නේ. අන්නේ සරණ හොයන්ට මහන්සි ගන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ එයා ලබා ගන්න උත්සාහ කරනවා. ධර්මයේ සරණ ජීවිතයට ලබා ගන්න උත්සාහවත් වෙනවා. සංඝ රත්නයේ සරණ ජීවිතයට ලබා ගන්න උත්සාහවත් වෙනවා. සංවේගයටපත් වෙච්ච කෙනා. සංවේගයටපත් වෙන්නේ නැති අය ඔහි ඉඳලා ඔහි කාලපිල සාමාන්‍ය දිනදලා මෙල්ලයි. ජීවිතයට ඇති කරගත්ත දෙයක් නෙවෙයි. ඒක නිසා පින්වත්නි ওই පළවෙනි කාරණේදී අපි සංවේගය උපදව ගන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණේ සඳහන් වෙනවා ජාති ජරා. ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? කිලිට වෙලා යනවා කියන එකද? නෑ ජරා ධර්මය කියන්නේ ජරා ධර්මය කියලා සඳහන් වෙන්නේ වයසට යෑමේ ධර්මතාවය. ඒ තමයි මේ ඇස් වයසට යනවා. කන් වයසට යනවා. නාසය වයසට යනවා. ඊළඟට දිව වයසට යනවා. ශරීරයේ වයසට යනවා. මේ ඉන්ද්‍රියන් මෝරලා යනවා. දත් ආදී කැඩෙනවා. ඊළඟට හැම මෝරනවා. හැම රැලි වැටෙනවා. කෙස් පැහෙනවා. ඊළඟට කයි තරුණ කාලේ තිබ්බ ජවය නැති වෙලා දුර්වල කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට මේ වගේ ජරාවට පත්වීමක් මේ ලෝකේ උපන් සත්වයාට තියෙනවා. දැන් බලන්න පුංචි කාලේ ඉඳන් අපේ හැම ටික මෝරනවා. රූපේ ටික මෝරනවා. ලෙඩ රෝගෙ එන්න ටික වැඩි වෙනවා.
දැන් අවුරුදු 35 වගේ පැන්න ගමන් රෝග පීඩා තමයි ඉතින් ගන්නේ. දීර්ඝ කාලීනව නිදංගත රෝග ඇති වෙනවා. ඒ හැම දෙයකටම මුල් වෙන්නේ ඉපදීම. ඒ වගේම වයසට යෑමේ ධර්මතාවයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වයසට යෑම කියන දේ සංවේගී උපදවා ගන්න දෙයක්. දැන් මම හොඳටම වයසට ගිහිල්ලා බැහැරලා ගිය අය දැක්කට පස්සේ අපි තුල ඇති වෙන ප්‍රාර්ථනාව. අනේ මට නම් මෙච්චර වයස වෙනකම් මාව නම් ජීවත් වෙන්න එපා. ඉක්මනට මැරලා ගියොත් හොඳයි. ඔය වගේ කුදු වෙලා කොන්ද කුදු වෙලා හැම රැලි වැටලා අතපය වාරු නැතුව ඔච්චර නම් අපි ඉන්න එපා කියනවා. නමුත් යම් ආයුෂක් කරගෙන මනුස්ස ලෝකයට ආව නම් ඒ ආයුෂ තියෙන එකන් අපිට වාසය කරන්න සිද්ධ වෙනවා. ඒතර තරුණ කාලෙම කල්පනා කරා නම් මම වයසට යන කෙනෙක්. වයසට යෑම කියන දේ මට උරුමයි. වයසට යනකොට දැන් බලන්න ටික ටික රූපේ වැහැරලා යද්දි හිතට වේදනාවක් දැනෙනවා. ඒතර සිහි කරන්න ඕනවා. ගහපු ෆොටෝ බලලා එයා සතුට වෙනවා. ඒව ගෙදර තියාගෙන එයා සතුට වෙනවා. මම ඒ කාලේ මෙහෙම කියලා එයා ඒව ගැන සිහි කරගෙන සතුට වෙනවා. නමුත් පින්වත්නි සැබෑවටම වයසට ගියාය හිතනවා. මටත් මේ ස්වභාවය උරුම වෙනවා. ඒක නිසා මම කය වයසට ගියාට හිත වයසට යවා ගන්න නැතු ධර්ම පුරුදු කරන්න ඕනේ. කියලා කෙනෙක් නුවණින් යුක්තව කල්පනා කරනවා. එයා වයසට යන ජීවිතේ නිදහස් පිණිස බුදුරජාණන් වහන්සේ ධර්මයේ තමයි වීරියෙන් යුක්තව පුරුදු කරන්නේ. එහෙනම් පින්වත්නි මේ වයසට යෑම කියන්නේ සංවේගී උපදවගත දෙයක්. ඉතින් වයසට ගිය අයට ඕන තරම් සමාජයේ මුණ ගැහෙනවා. ගෙදර දොරේ මුණ ගැහෙනවා. රෝහලකට ගියාට පස්සේ මුණ ගැහෙනවා. ගොඩාක් වයසට ගිය අය. ඒතර අපි කල්පනා කරන්න ඕන. දබල් ලෙඩක් දුකක් හැදුනම ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරා තුන්වෙනි සංවේගී උපදවගත කාරණය තමයි ව්‍යාධි ලෙඩවීම. ලෙඩවීම ගැන හරියට කල්පනා කළ සංවේගීටපත් වුණොත් එයා ඒ ලෙඩ වෙන ජීවිතය නිදහස් වෙන්න මහන්සි ගන්නවා. දැන් බලන්න දැන් හැමතැනම තියෙන්නේ ලෙඩ රෝග ගැන අහන්න ලැබෙන්නේ. මේ ගැන සංවේගයටපත් වෙච්ච කෙනා එයා කල්පනා කරනවා මේ සසර යන නිසා තමයි මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ. ඒතර පින්වත්නි අපි මීට වැඩිය භයානක වසංගත වලට සසර ගොදුරු වෙලා ඇති. ඒ වගේ දුක් විඳලා මැරෙන්න ඇති අපි. නමුත් අපිට හරියට ඒ ලෙඩවීම ගැන සංවේගය උපදව ගන්න බැරි වුණා. මොකද අපිට ලැබිච්ච පළවෙනි ජීවිතේ නෙමෙයි මේක. බොහෝ කාලයක් සසරයක් ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. ඒක පිළිගන්න සාධක තියෙනවානේ අපිට. දැන් බලන්න අපි 10-15 දිනක් ගත්තොත් ඒ අයගේ රූප ස්වභාවයන් එක එක්කෙනාට වෙනස් නැද්ද? එක එක්කෙනාගේ හැකියාවන්ගේ වෙනසක් නැද්ද? දක්ෂතාවයන්ගේ වෙනසක් නැද්ද? එක එක්කෙනා කල්පනා කරන දේවල් වල වෙනසක් නැද්ද? එක එක්කෙනාගේ රුචි අරුචිකම් වල වෙනසක් නැද්ද? අපි කට්ටියක් එකට හිටියට රූපේ ස්වභාවය හැම දෙයකින්ම වෙනස් විවිධත්වයක් තියෙනවා. මේ විවිධත්වයේ උපතත් එක්ක ලැබෙන්නේ සසරේ කරපු කර්මයන්ට අනුව තමයි ඒ කුසලතාවයන් ආදී ලැබෙන්නේ. උපතත් එක්ක ගේන දේවල් තියෙනවා. රූපය, හැකියාවන්, වෘදු කරපු දේවල් සසරේ ඒවා අපිත් එක්ක එනවා සසරේ. හැම එකක්ම කර්මයෙන් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඒත් එක එක්කිනාට වෙනස් වෙන්නේ එහෙනම් මීට කලින් ජීවිතවල විපදිලා තියෙනවා. අපිට ලැබිච්ච හැමෝටම ලැබිච්ච පළවෙනි ජීවිතේන ඔක්කොම එක විදිහට ඉඳී. මොකද සසරේ කාපු අය විදිහට අපි තුල වෙනස්කම් තියෙන. එහෙනම් පිළිගන්න ඕනේ අතීතය අපි ඉඳලා තියෙනවා කියන එක. ඉතින් පින්වත්නි, ඒ උපන් සත්වයා ලෙඩවීමට ගොදුරු වෙනවා. ලෙඩවීමට ගොදුරු වුණාට පස්සේ තමන් හෝ එහෙම නැත්නම් වෙනත් අය ලෙඩ වුණාට පස්සේ සංවේගය ඇති කරගන්නවා මේ ලෙඩවීම ගැන දුක් කරදර පීඩා ගොඩක්.
ජීවිතේට තියෙන ආසාව නිසාම අකුසල දුරු නොකරපු නිසා මේ ජීවිතේට ඇලුම් කර කර දුක් වෙනවා. ලෙඩ දුකක් හැදුනට පස්සේ හිතනවා මේ ලෙඩේ ඉක්මනට හොඳ වෙනවා. මට ලෙඩේ හැදිච්ච නැති කාලේ හොඳින් හිටපු කාලේ මම කොච්චර සතුටු හිටියද දුවලා කරා. නමුත් දැන් මට එහෙම බෑ. මේ ලෙඩේ ඉක්මනට හොඳ වෙනවා කියලා කල්පනා කරා. ලෙඩේ හොඳ වුණාට පස්සේ කතන්දර ඉවරයි. සමහර අය දැන් අපිට කතා කරනකොට රෝග පීඩා ගැන කියනවා. කාලයක් ගිහිල්ලා අහනකොට අහවල් ලෙඩේ හොඳයිද දැන්? පපුව අමාරු දැන් හැදෙන්නේ නැද්ද? අර දිගටම තිබ්බ ඔළුව අමාරු හැදෙන්නේ නැද්ද කියලා අහනකොට එයා ටිකක් වෙලා කල්පනා කරලා තමයි උත්තරේ දෙන්නේ. හාමුදුරනේ කලින් නම් තිබ්බා මේ දැන් නේ එහෙම නැහැ ප්‍රශ්නයක් නැහැ කියනවා. අමතක වෙලා සුවපත් වුණාට පස්සේ සංවේගය ඇති වෙන්නේ නැහැ. නමුත් කායික දුක් විඳ කෙනෙක් කල්පනා කරනවා මම මේ වගේ ලෙඩක් විඳා. මම මේ වගේ ලෙඩකට ගොදුරු වුණා. ඒකෙන් දුක් කරදර පීඩා විඳ කියලා එයා සංවේගයටපත් වුණා නම් එයාට සිද්ධිය මතකයි. එයා ජීවිතේට පිළිසරණ පිණිස ධර්මයෙන් පුරුදු කරගන්න මහන්සි ගන්නවා. හොඳ කතාවක් කියන්නම්. එක මහත්තයෙක් එයා සාමාන්‍ය ධාර්මික ජීවිතය ගත කරපු කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය සල්ලි මුදල් තිබ්බ ඕන දෙයකට සල්ලි වියදම් කරන සාමාන්‍ය අපි කියන්නේ කාලවිල්ල ජොලි කරලා ඉන්නවා කියන්නේ. ඒ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. දවසකට මම හිතන්නේ සිගරට් අවම වශයෙන් 20ක් බොනවා කියනවා. ඒ වගේ ජීවිතයක් ගත කරලා මෙයාට ආව heart problem එකක්. ඊට අවසානයේදී බයිපාස් කරන්න උනා. මේ ඕපන් heart සත්කම කරලා තියෙන ඊට පස්සේ මෙහෙම කරනකොට මෙයාගේ ඔපරේෂන් එක ඉවරලා මෙයාට වේදනාවක් දැනෙනවා දවස් කිහිපයක් යනකම් හුදුටම තුවාල වේදනාවක් දැනෙලා තියෙනවා. අන්තිමේදී තුවාල වේලිලා නැහැ. අර කපපු කැවුම් පාර පැසවලා. ඒතකොට දොස්තරලා කතා වෙලා තියෙනවා දැන් මෙයාගේ තියෙන මේ දුර්වලතාවයත් එක්ක ආයෙමත් සිහිය නැති කරොත් මෙයාට සිහිය ගන්න අමාරු වෙනවා. ඒක නිසා කොහොම හරි මේ සවුත් වෙච්ච තුවාලේ මෙයාට සාමාන්‍ය ස්වභාවයෙන් ඉද්දිම අපි මේක වාසයත්කම් කරමු කියන්නේ. ඒ කියන්නේ උඩ සුද්ධ කරලා ආයෙ බෙහෙත් දාමු කියන්නේ. එතකොට දැන් මේ සිහිය නැති කරන්නේ නැතුව මේ සත්කම් ආයෙ කරනකොට මෙයාට දැනෙලා තියෙන වේදනාවක් හුස්ම හෙලන්නත් බෑ. හුස්ම ඇතුළට ගන්නත් බෑ. ඒක තප්පර ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩියකට ආසන්න කාලයක් සම්පූර්ණ හුස්ම ගන්න බැරුව නිකන් හිර වෙලා වගේ තිබිච්ච ස්වභාවයක් තිබිලා තියෙනවා. ඒත් මෙයා හිතලා තියෙන මේ මොහොතේ මම මැරෙයි. මොකද මාරාන්තික වේදනාවක් මෙයා අත්විඳලා. මෙයා හුස්ම හිර වෙලා තියෙද්දිම කල්පනා කරලා තියෙනවා මම යම් හේකින් ජීවත් වුණොත් මගේ ජීවිතේ බේරුණොත් මම එදා ඉඳන් සතෙක්ටවත් හිංසා කූඹියෙක්ටවත් හිංසා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන හුස්ම හිර වෙලා ඉන්න තප්පර ගන්න. කොහොම හරි මෙයාගේ වාසනාවට මෙයාගේ ජීවිතේ බේරුණා. මෙයා කියන අපිට දැන් එයාගේ ස්මාර්ට් ෆෝන් එකේ එයා දාගෙන ඉන්නේ සැත්කමේ ෆොටෝ. තුවාලේ නානක් වෙච්ච ඔක්කොම ෆොටෝ දාගෙන ඉන්නේ. කියන මම එදා හිතාගත් විදිහටම කූඹියක්වත් මරන්නේ නැහැ කියලා අද වෙනකොට මම මේ ප්‍රතිපත්ති ගරුකව ශිල්පද රකින්නවා කියනවා. ඒකට වැරදිලා හරි නොමගට යන්න හිත පෙරලෙනකොට මම කරන්නේ ඉක්මනට ෆෝන් එක කරා මගේ අර ෆොටෝ ටික බලන්න. අර ඔපරේෂන් එකේ ෆොටෝ ටික බලලා මෙයා කල්පනා කරනවා මම මේ වගේ බීරිච්ච මිනිස්සෙක්. මම පුළුවන් තරම් යහපත් දේවල් කරන්න ඕන පින්දා රැස් කර ගන්න ඕන කියලා එයා ඒක දැකලා ඒ විදිහට කල්පනා කරනවා. අන්න සංවේගයට පත් වෙන්න කාරණයක් යට සිද්ධ වුණා. මහා ලෙඩක් හැදුනා. එයා සංවේගයට පත් වුණා ඒ ලෙඩේ නිසා. සංවේගයට පත් වෙලා දෙවෙනි කාර්යය දැන් කරනවා. ඒ තමයි නුවණින් යුක්ත වීර්ය කරනවා. තිසරණේ සමාදන් වෙලා හොඳට පින්දහම් රැස් කරගෙන එයා ජීවිතය යහපත් කරගෙන දුෂ්චරිත ඔක්කොම අතහැරලා අර මුදල් නාස්ති කරන ඔක්කොම අයින් කරලා පාප මිත්‍රයෝ ටික ඔක්කොම බැහැර කරලා දැන් ලස්සනට ජීවත් වෙනවා. ඒතර මේ ලෝකේ දවසකට හොස්පිටල් එක කී දෙනෙක් ප්‍රතිකාර ලබනවා? දැඩි සත්කාරයක කී දෙනෙක් ඉන්නවා? දැන් ගත්තොත් හැමතැනම ලෙඩු. නමුත් ඒ මිනිස්සුන්ට මේ වෛරස් එක ටික ටික අඩුලා ගියම කිසි දෙයක් මතක නැහැ. ආයෙම සුපුරුදු විදියට ඊටත් වැඩිය
ජීවිතේ මහන්සි ගන්නේ. ඒක නිසා පින්වත්නි සංවේගය ඇති කරගන්න හේතු වෙන දෙයක් තමයි මේ ලෙඩවීම කියන කාරණය. ලෙඩවීම කියන්නේ සංවේගය ඇති කරගන්න උන කාරණා. ඒ වගේම නුවණින් වීර්ය කරන්න පුළුවන් මේ දෙයක් කරගන්න. ඒතර මේ දේවල් ධර්මයේ සඳහන් වෙනවා. දැන් සච්චිවංග සූත්‍රය ගත්තොත් මේ ලෙඩ රෝග ගැන සඳහන් වෙනවා. ආර්ය සත්‍ය විස්තර කරනවා. ඊළඟ කිරිමානන්ද සූත්‍රය ගත්තොත් ලෙඩ රෝග ගැන විස්තර කරනවා. ඇයි? මේ ජීවිතය අවබෝධ කරගන්න මේක දුක් සහිතයි. මේ නිදහස් වීම වටින ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ. ඒක නිසා පින්වත්නි මේ කාරණා හොඳට මේ කාලේ ඔළුවට ගත්තොත් ඒක ජීවිත කාලෙම ඔබට මේ කාලේ සංවේගය ඇති කරගන්න එක ජීවිත කාලෙම ධර්ම පුරුදු කරගන්නට මහත් වූ පිටිවහලක් බවටපත් වෙනවා. මහත් වූ ආශිර්වාදයක් ඒක. දැන් බලන්න සමහර අය කියන හුස්ම ගන්න බෑ මෙහෙම අමාරුයි. සමහර අය කියනවා හැදිච්ච අය කියන අනේ මේ වෛරසය නම් හදාගන්න බෑ මේක මහා ධර්ම එකක්. තමන්ගේ සමීපම කෙනෙක්ට හැදුණාට පස්සේ තමයි ටිකක් හරි දැනෙන්නේ. තමන්ට හැදුණොත් තමයි හොඳටම දැනෙන්නේ. හුස්ම අල්ලන්න ගන්න වීරිය, මහන්සිය. මොහොතකට ඔබ හුස්ම ගන්න නැතුව නහයකටයි වහගෙන ඉඳලා බලන්න කොයිතරම් අමාරුද. ඒත් ඒ වගේ අත්දැකීමක් පැය ගාණක්, දවස් ගාණක් කියලා මේ දුක විඳ විඳ ඉන්නවා කියන්නේ කොයිතරම් වේදනාවක්ද. ඒක නිසා පින්වත් මේ කාලේ හොඳට සංවේගය ඇති කරගන්න පුළුවන්. මේ හොඳට ඉන්න දැවැන්ත චරිත මැරලා යනවා මේ ලිලි. ඒව දකින්නකොට අහනකොට සංවේගය ඇති කරගන්න මේ සබහාය මටත් උරුමයි. මේ ජීවිතේ තරම් නෙමෙයි තව සසරේ යන්න උනොත් මේ දේවල් දුක් විඳින්න වෙනවා. ඉතින් ධර්මයටම හිත නම ගන්න පුළුවන් නම් ශාස්ත්‍රුණාසිගේ සරණින් ඔබට පිළිලා ඉන්න පුළුවන් නම් ධර්මයේ සරණින් පිළිලා ඉන්න පුළුවන් නම් සංඝ රත්නයේ සරණින් පිළිලා ඉන්න පුළුවන්. අන්න ඔබ සංවේගය ඇති කරගෙන වීර්ය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ප්‍රේමත්නි ඒ ධර්මයේ සඳහන් වෙනවා ඔයගේ ලෙඩවීම කියන්නේ සංවේගය උපදවගත යුතු කාරණයක්. ඊළඟට කියනවා චුති. චුත වෙනවා කියන්නේ මොකක්ද? මරණයටපත් වෙනවා කියන්නේ. චුති කියන්නේ මරණයටපත් වීම. ආයුෂ ඉවර වෙලා ඒ වගේම මේක ආකාර මරණය සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මරණයටපත් වීම කියන්නේ සංවේගී උපදවගත යුතු කාරණා. දැන් අපි අහලා තියෙන ඒක විතරනේ සංවේගයෙන් දැනුම් දෙනවා. මේට සංවේගයටපත් පිළිස කියලා. අපි සංවේගවත්වක විදිහට දන්නේ ඕක විතරයි. මරණයටපත් වීම. දැන් නමුත් අපි නොදන්න කාරණා කීයක් අපි කතා කරලා සංවේගයටපත් වෙන්න කාරණා. දැන් මේක තමයි හතරවෙනි කාරණා. මරණයටපත් වීම. මාරාන්තික වේදනාව අත්විඳපු මරණාසන්න රෝගීන් බේරිලා අපිට ඒ ගැන කියන අඩුයි. බලන්න මාරාන්තික දුක කොයිතරම්ද කියනවා නම් මරණයටපත් වෙද්දී මල මුත්‍ර අපිට වෙනවා. ඒ තරම් ලොකු වෙහෙසකින් තමයි හුස්ම අතාරින්නේ. ඒ ලොකු කායික සාමාන්‍යයෙන් අපිට උණක් හැදුනත් අතේ පය අමාරුවක් හැදුනත් අතපය කැඩුනත් අපිට මල මුත්‍ර අපිට වෙන්නේ නැහැ දන්නේ නැතුව. නමුත් ප්‍රාණ හරණ වේදනාව මේ ප්‍රාණය නිරුද්ධ වෙන වේදනාව විඥානේ චුත වෙන වේදනාව කොයි තරම්ද කියනවා නම් එයාට මරණාසන්න මුක්ති මල මුත්‍ර පහයනවා නැතනම් ඒ තරම් වේදනාවක් විඳලා තමයි එයා නැති වෙන්නේ. දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා ළඩ වෙලා එක්තැන් වෙලා ඉන්නවා. ටික ටික කණේ කෑම කණේ අඩු කරනවා. සමහරින්ද
අපෝ ඇහෙනවද ඔයාලට? ලොකු දන්නේ. නවුදාය ඇහුණා හාමුදුරුවනේ. ෆෝන් එක බැස්සනේ. ඉතින් ප්‍රශ්නේ නෑ. charge එක නැතුව. හොඳද අපි කතා කරමින් හිටියේ මේ මරණයට පත් වීම ගැන. ඒතර පින්වත්නි දැන් සමහර අය ඉන්නවා ඉඩ ඇඳේ එක්තැනලා ඔක්කොම ලිඩ ඇත වැටලා ඉන්නකොට ටික ටික අක්‍රිය වෙනවා කෑම බීම කන්න බැරුව යනවා කය දුර්වල වෙලා ඇඳේ වැටලා හෝම වැටලා කාලයක් ඉන්නවා වතුර ටිකක් විතරක් බොනවා එහෙම ටික දවසක් ඉඳලා ටික ටික මේ කය දුර්වලලා ගිහිල්ලා එයාට අන්තිමට අතකින් පයකින්වත් සංඥාවක් දෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා පොඩි ඉඟියක්වත් තමන්ගේ ළඟ ඉන්න අයට දෙන්න බෑ ඒ තරම් එයාගේ කය දුර්වල වෙලා මහා වේදනාවක් ගොදුරු වෙලා ඉන්නේ ඒ වගේ වේදනාවට ගොදුරු වෙලා ඉදී යාගේ වේදනාව එක වචනයකින්වත් යාට කියන්නේ නැහැ ඒ වගේ දුකක් විඳලා තමයි මරණයටපත් වෙන්නේ අපි දකින්න ලේඩා ඔහේ ඉන්න ඇඳට වැටලා සත්‍යයක් බද්දෙන්න තියෙන තා අපි දකින්නේ. නමුත් එයාගේ ශරීර ජීවත් වෙලා ඉතින් බාගෙට මැරිලා. දැන් බලන්න මේ ජීවිතේ මරණාසන්න මොහොතේ තියෙන දුක, ඒ ලෙඩ වෙලා තියෙන සාමාන්‍ය මිනිස්සුන් විතරක් නෙමෙයි. රහතන් වහන්සේලාට පවා ඒ කායික දුකට ගොදුරු වෙන්න වෙලා තියෙනවා. කියන බුදුරජාණන් වහන්සේට ඇතැම් අවස්ථාවල කායික දුක් පීඩා ලැබිලා තියෙනවා. ඒක විස්තරයක් තියෙනවා අනේ පිටිසරතුමා මරණාසන්න මොහොතේ කරපු විස්තරේ. මේ ඔළුව වරකොටකින් වෙලලා ඒ ලණුව තව මේ තද කරනවා වගේ වේදනාවක් දැනෙනවා කියන කරකෝ ලණුවක් ගා තද කරනවා වගේ වේදනාවක් දැනෙන ඔළුව ඇතුලේ. ඒ වගේ දරුණු විදිහට වාත වේදනාවෙන් ඔළුව පීඩාවටපත් වෙලා කියනවා. ඊළඟ කුසේ වේදනාව කියනවා තියුණු කඩුවකින් බඩ ඒ කියන්නේ කුස තීරු කපනවා වගේ වේදනාවක් දැනෙනවා කියනවා. මේ මාර්ගඵලලාභී සෝතාපන්න වූ මහා දානපති අනේ පිටිසතුමාගේ මරණාසන්න මොහොත විස්තර කරන්නේ. තියුණු කඩුවකින් බඩ කෑලි කපනවා වගේ වේදනාවක් මේ කුස තුල දැනෙනවා කියන වාතය කිපිලා. ඊළඟ කයේ තියෙන දැවිල්ල ගැන විස්තර කරනවා ගිනි අඟුරු වල උඩින් තමන්ගේ අත් දෙකකින් කකුල් දෙකකින් අල්ලට දාන්න හදනවා පිච්චීමක් දැනෙනවා කියන්නේ ගිනි අඟුරට ලං කරද්දී දැනෙන දැවිල්ල කොයි වගේද ඒ වගේ වේදනාවක් කායික දැවිල්ලක් හට ගන්නවා කියන ශරීරේ ඒ වගේ මේ ලෙඩ වෙච්ච අයගේ මරණාසන්න ඒ වගේ මහා කායික දුකක් විඳින අය ඉන්නවා ඔක්කොම සුවපහසුවෙන් මැරිලා යන්නේ. ඒකට මේ දුක අපිට යම් දවසක විඳින්න සිද්ධ වෙනවා. අපි දන්නේ හෙට අනිද්දා දුක අපිට විඳින්න වෙයිද කියලා. නමුත් එදාට අපි හිත රැකගන්නේ කොහොමද? දැන් මේ කාලේ නම් වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් අපිට වෛරස් එක හැදුණා කියමු. අහවලා එන්න එපා කියච්ච අපේ ගෙදර ආවා. අහවලා එන්න එපා කියද්දි අපි මෙහෙ ඇවිල්ලා ගියාට පස්සේ මේක හැදුනේ කියලා. ආවලට මාක්ස් දාන්න කියද්දී මාක්ස් දාන්න නැතුව ඇවිල්ලා අපි කතා කරා. ඒතර කොහොමද ඔබ මරණාසන්න මොහොතේ ඒ වෛරස් එකෙන් වැඩි වෙලා වුණ දැන් මරණයට සූදානම් වෙනවා. මහා කායික වේදනා දැනෙන ඔබට මතක් වෙන්නේ කවුද? යම් කෙනෙක් මුල් වෙලා ඒකේ නාරාන වුණ කීන්ති වැඩි වෙනවා. හුස්ම හිර වෙන්න ධර්මයේ පුරුදු කරලා නැත්නම් කේන්ති ඇති වෙනවා. පටික නිමිත්තක් ඇති වෙලා. මේ ගැටුම් හිතින් තමයි ඔබට මරණයටපත් වෙන්නේ. ඒ ඥාති ඉන්නේ. හිතවත් කෙනෙක් ළඟට එන්න විදිහක් නෑ. කොච්චර ඥාතීන් හිටියත් කොච්චර දේපල තිබ්බා තමන්ට අවශ්‍ය දෙයක් සමහරට ගෙන්න ගන්න බෑ. මේ වගේ දුකක් අතළඟ තියෙද්දි තමයි අපි මේ ඉන්නේ. වැරදිලා හරි අපේ මරණය සිද්ධ වුණොත් නොබෝ දිනකම අපි ඒකට සූදානම්ද? ඒ මරණාසන්න මොහොතේ
අපි හිත කාටවත් ගැටෙන්නේ නැති වෙන්න හදාගෙන ඉන්න පුළුවන් අපේ හිතක් තියෙනවා. හොඳ ඉවසීමේ යුක්ත මේක තමයි සසර. උපන් සත්‍යයට මරණය කියන්නේ උරුම දෙයක්. මොනම අයුරකින් උනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි සත්‍ය. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ දුකයි කියලා දේශනා කරා. ඒක තමයි මම අත්විඳින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ඒකාන්තයෙන් සත්‍යයි කියලා. මැරෙන්න පුළුවන් හිතක් හැදෙන්නේ තෙරුවන් ගැන පැහැදිච්ච කෙනා. එහෙනම් මේ කාලය තුල සංවේගය ඇති කරගෙන ධර්මයේ සරණ ලබාගෙන වීර්ය කරන්න උන කාලයක්. ඉතින් හොඳට හිතනවා නම් ප්‍රඥාවන්ත කෙනාට හොඳ අවස්ථාවක් මේ ලැබුණේ. තමන් තනියෙන් මේ දේවල් වලට මුහුණ දෙන්න ඕන කියන එකට හොඳ කාලෙන්නේ. මේ රෝග පීඩා ඉදිරි අපි අසරණයි අපි තනි කෙනෙක් බවට පත් වෙනවා. තනියම අපේ දුක අපි විඳ ගන්නට සිද්ධ වෙන අවස්ථාවක්. ඒ නිසා මරණය ගැන අහනකොට දකින්නකොට සංවේගය ඇති කරගෙන ඒ සංවේගය නැති වෙන්න දෙන්න එපා. නුවණින් වීර්ය කරන ධර්මයෙන් හැසිරෙන්න ඒක අවස්ථාවක් කරගන්න. නැත්නම් මේ සසර ගැන අපි කලකිරෙන්නේ. මේ අවුරුදු 50ක් 60කට තමයි අපි මේ ජීවිතේ ඉල්ල මේ දඟලන්නේ. නමුත් අපි කවදා හරි මැරිලා යනවා. මරණයට තනියෙන් ගොදුරු වෙන අය. අපි දන්නේ මොන ක්‍රමයකට මැරෙයිද කියලා. කොරෝනා වලින් බේරලා වෙන කැන්සර් එකකින් මැරෙයිද දන්නේ. නැතර අන්තරකින් මැරෙයිද දන්නේ. පින්වත්නි මැරෙන එක ගැන නෙමෙයි පුදුම වෙන්න ඕන. වෛරස් එක හැදලා මැරෙන එක නෙමෙයි පුදුම වෙන්න ඕන ඉතින්. මේ මෙච්චර ලෙඩ රෝග මැද මෙච්චර බාධක මැද මේ ජීවිතයේ අවුරුදු ගණන් මිනිස්සු ජීවත් වෙන එක ගැන පුදුම වෙන්න ඕන. මේ ශරීරයේ ලෙඩට පත් වෙන එක ගැන දුක් මේ මෙච්චර කාලයක් හරි පවත්වගෙන යන්න ගැන පුදුම වෙන්න ඕන. අපිට අයිති නැති දේවල් අපි මේ පරිහරණය කරන විදිහට අපි වසඟේ පවත්වන්න පුළුවන් වෙනවා. දැන් මේ ශරීරය කියන්නේ මට අයිති එකක් නෙමෙයි. මට අයිති එකක් නෙමෙයි. මේ ඇස් දෙක, මේ කන් දෙක, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ හිත කියන්නේ අපිට අයිති දේවල් නෙමෙයි. අනුන්ගේ දේවල් අපි මේ පාවිච්චි කරගෙන ඒක නිසා මේ දේවල් වලින් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔක්කොගේ වයින් වෙලා පැත්ත කරලා ඉන්නේ කියන එක නෙමෙයි. හිත ඒ දෙයට පුරුදු කරන්නේ මට කවදා හරි මේ දේවල් වුණේ මම ඒව අත්හරින්න පුළුවන් හිතක් හදාගන්න මම අදින්න. මේ ශරීරයට තියෙන ආසාව, බාහිර ශරීරවලට තියෙන ආසාව මම හිතින් අයින් කරගන්න. දරුවන්ට තියෙන ආසාව, දරුවන්ට ආදරය කරන්න ඕනේ. එයාට උදව් කරන්න ඕනේ. සලකන්න ඕනේ. මුත් හිතින් අතහැරලා ඉන්න මේ කාලේ. මට වැරදිලා හරි මේ භයානක රෝගී හැදුණා මට දරුවන්ගෙන් වෙන් වෙන්න වෙනවා. දරුවන්ට මගෙන් වෙන් වෙන්න වෙනවා. මට ස්වාමියාගෙන් වෙන් වෙන්න. ස්වාමියාට මගෙන් වෙන් වෙන්න වෙනවා. කලින් මේ සිතුවිලි දිලා ලෑස්තිලා හිටියම සිද්ධිය වෙනකොට යාගේ හිත මානසික වැටෙන්නේ. ඒ කලින් සූදානම් වෙලා ඉන්නේ. ඒ දෙයට මුහුණ දෙන්න යා හිත ශක්තිමත් කරගන්න. ඒ ශක්තිය හදලා දෙන්නේ වෙන දෙයකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මරණයට බිය නොවි මරණයට මුහුණ දීමේ හැකියාව හදලා දෙන්නේ ධර්මය තුල. එයා දන්නවා මම මරණ දුගතියක උපදින්නේ මං තිසරණේ පිහිටපු කෙනෙක්. නැත්නම් මේ සරණ ජීවිතය ලබා ගත කිරීම. සද්ධාති තථාගතස්ස බෝධි නතේ ගමිස්සන්ති අපාය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සරණ ගිය කෙනා අපාය යන්නේ පහය මානුසං දේහං දේවකායම් පරිපූර්ණස්සන්ති. මනුස්ස ලෝකෙින් මැරිලා යද්දී යාට ලැබෙන දිව්‍ය වූ කයක් පරිහරණය කරන්න. ඒක මේ ලෝකෙ වෙන කෙනෙක්ට ඒ අවස්ථාව නැහැ. තියෙන්නේ බෞද්ධ අවබෝධයෙන්ම තේරුවන් සරණගේ බුදුරජාණන් වහන්සේ හදවතේ වැඩිම ශ්‍රාවකයා. ධර්මයේ හදවතින්ම සරණගේ ශ්‍රාවකයා. සංඝ රත්නයේ හදවතින්ම සරණගේ ශ්‍රාවකයාට තමයි සැනසෙන්නේ තියෙන්නේ. අන්න ඒකයි ජීවිතීමත්නි මේ සතුටින් ඉන්නවා ගොඩාක් සතුටින් ඉන්නවා කියලා දේශනා කරේ. මේ නොයේ ව්‍යසනයන් සිද්ධ වෙද්දී
මේ ලෙඩ වෙද්දී වයසට යද්දී මරණයටපත් වෙද්දී මේ ව්‍යසනයන් සිද්ධ වෙනකොට එයා දන්නවා මේන් ගැලවෙන්න මගක් මට මුණ ගැහිලා. රැකවරණයේ සහිත වූ තැනක් මට මුණ ගැහිලා තියෙනවා. ඒකෙන් තමයි ජීවිතය යථාර්ථයට මුහුණ දෙන්න කියලා. එයා මේ හැම දෙයක් ඉදිරියෙන් සතුටින් ඉන්නේ. දුක් වෙන්න ඕනේ පින්වතුනි විකල්පයක් නැත්තම්. ජීවිතේ සතර පායට වැටෙන දුකෙන් නිදහස් වෙන්න අවස්ථාවක් නැත්නම් තමයි දුක් වෙවි ඉන්නේ. නෝ පිට පිළිසරණයක් රැකවරණයක් තියෙනවා කියලා දන්නවනේ සතුටින් වාසය කරනවා. ඒ වගේ ඒ අපි කතා කරේ හතරවෙනි සංවේගවත් ඊළඟ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පස්වෙනි සංවේගවත් කියලා සඳහන් වෙන්නේ අපායේ ඉපදීම අපා උපත. දැන් අපි ඕන තරම් අපාය ඉපදිලා ඇති නමුත් අපිට ඒ දේවල් මතක නැහැ. සතර අපාය ගැන අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සංවේගයටපත් වෙනවා. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ විස්තර අහන්න ලැබෙනකොට එයා සංවේගයටපත් වෙන මම කොච්චරවත් මේ සසරේ දුක් විඳලා ඇති. දැන් අපි ගත්තොත් මහරහතන් වහන්සේලාගේ විස්තර වල තියෙන අතීතයේ සසරේ විඳපු දුක් කරදර පීඩා ගැන. මහබෝසතාණන් වහන්සේ විඳපු දුක් කරදර පීඩා ගැන ධර්ම සඳහන්. ඒ උත්තමයන් පවා සසරේ දැන් මේ දුක් කරදර පීඩා වලට ගොදුරු වුණා නම් සතර පාය ගිහින් ආය මනුස්ස ලෝකෙ ඇවිල්ලා තමයි ඒ පිළිසරණ හදාගන්නේ. එහෙනම් මට ධර්මයෙන් පිළිසරණ සදාගත්තේ නැත්නම් මට සතර පාය තමයි උපදින්න සිද්ධ වෙන්නේ. ඒක නිසා අපා උපත ගැන අපි බය ඇති කරගන්න. බලන්න මේ චූටි ගිනි කුඹරකට පිච්චුනාම කොයිතරම් වේදනාවක් දැනෙනවද? ඊළඟ චූටි කටුවක් යටිපතුලේ වේවා කොහේ හරි චූටි කටුවක් ඇනුනට පස්සේ ඒ කට්ට අයින් කරනකම් වේදනාවක් දැනෙනවා. කටුව පාදලා ගත්ත දවසේ අයියෝ මේ කට්ටුවට මෙච්චර රිදුනේ කියලා හිතනවා. මා නිරේ ගියාම තියෙන දුක. චූටි ගිනි කුඹරකට හඳුන් කුඹරකට පිච්චිලා අපි කෑ ගහනවා. මම නිරේ ගියාම සම්පූර්ණ ගිනි දැල් වලින් පිච්චිලා යන ආය කර්මානුකූල ශරීරම වෙනවා. ඊට යකඩ උල් රත් කරපු යකඩ උල් වලින් එකට ගහනවා. දැන් පින්වත්නි බලන්න ඔබ අහලා ඇති මේ නම කියපු ගමන් මොකට ඇති වෙන්නේ සතුටක් නෙමෙයි කේන්තියක් ඇති වෙන්නේ. උන්චි පටිගයක් තියෙනවා නමත් එක්ක අපිට. ඒ තමයි දේවදත්ත. දේවදත්ත කියපු ගමන් අපිට එන්නේ පටිග නිමිත්තක්. මෙයා බුදුරජාණන් වහන්සේට කුඩා කරදර කරන්නේ. බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න උත්සාහ කරා, නින්දා පහස කරා, සංඝ වේදී කරා, මහා පව ගොඩක් රැස් කරගත්ත කෙනෙක් කියලා ඔන්න පටිඝ නිමිත්තක් එක තමයි අපි ආසී කරන්නේ. නමුත් ඔහු අද විඳින දුක ගැන කතා කරලා කවුරුවත් කෑ ගහන්නේ බයින්නේ නැහැ. කේන්ති ඇති කරගන්නේ. ඒ නම සිහි කරනකොට අනුකම්පාවක් ඇති කරගෙන යනවා. ඕනෙම දුක් නිවාරණය. යොදුන් 100ක් දිග යන කිලෝමීටර් 1000ක් විතර ශරීරයක් කියන යට නිරේ තියෙනවා. ඒ යොදුන් 100ක් දිගයි කියනවා එයාගේ ශරීරය. යොදුන් 100ක් දිග පෙට්ටිය යකඩ පෙට්ටියක් ඇතුලේ කියන දේවදත්ත ඉන්නේ. ඒ යොදුන් 100ක් දිග ශරීරයේ ඒ ලොකු පළල පෙට්ටියකට දාලා ඔළුවේ ඉඳන් කකුල් දෙක පැත්තට රත් වෙච්ච යකඩුලක් බස්සලා තියෙනවා. ඊළඟට බඩේ ඉන්න පිට පැත්තට යකඩුලක් බස්සලා තියෙනවා. ඔය වගේ ඒකට මේ දෙපැත්තෙන් ඒ කියන්නේ හතර පැත්තෙම යකඩුලේ සම්බන්ධ වෙලා තියෙන පෙට්ටියක් ඇතුලේ ඉන්නේ කියන. ඒ වගේම කකුල් දෙකෙන් ගිනි දැල් අරගෙන ඔළුව පැත්තට යනවා. ඔළුව පැත්තෙන් ගින්දර පිච්චීගෙන ඇවිල්ලා කය පිච්චීගෙන ඇවිල්ලා මේ කකුල් පැත්තට යනවා කියලා. ඒතර මෙයා මේ දුක කොච්චර කාලයක් විඳින්නද? අඩුම කල්පය. ඒතර මේ වගේ දුකකට ගොදුරු වෙච්ච කෙනෙක් තමයි දේවදත්ත කියන්නේ. අන්න මේ කතන්දර ඇහුවට පස්සේ මේ සත්‍ය දේවල් සම්පූර්ණ ගන්නවා. ඒක නිසා පින්වත්නි
බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ විදිහට සංවේගයට පත් වුණොත් තමයි යා මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න මහන්සි ගන්න. ඒ දේවදත්තට ඒ වගේ හෙල්ලෙන්නවත් බැරි යකඩ පෙට්ටියක වැටෙන්න හේතුව තමයි නොසැලෙන ආදී ගුණී යුක්ත අටලෝ දහමට කම්පා නොවන ගුණී යුක්ත මහා කාර්මික වූ බුදුරජාණන් වහන්සේට හිංසා පීඩා කරපු නිසා එයාට කර්මානුරූප නිරේ කියලා හෙල්ලෙන්නවත් බැරිව තමයි දුක් කරදරට දුවන් තියා මුකුත් කරගන්න ගියා. ඒ වගේ දුක් නිරේ සත්තුන් තරම් අවුරුදු ලක්ෂ ගණන් දහස් ගණන් කෝටි ගණන් නිරේ නිරිසත්තු ඒ කර්මයන් ගෙවෙන තුරු දුක් විඳිනවා. තිරිසන් ලෝකෙත් එහෙම කරපු පාප ඉවරණකන් තිරිසන් ලෝකේ ආයෙ මැරෙනවා ආයෙ ඉපදිනවා ආයෙ මැරෙනවා ආයෙ ඉපදිනවා. ප්‍රේත ලෝකෙත් එහෙම. ඒ වගේ බොහෝ කාලයක් දුක් විඳින්න තියෙනවා මේ සතර අපායේ. ඉතින් මේ අපා උපත ගැන සිහි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒවා දකින්න ලැබෙනට අහන්න ලැබෙනට සංවේගයට පත් වෙන කියන සංවේගයට පත් වෙන. තමන්ටත් මේ ස්වභාවයේ උරුමයි ධර්මයේ තුල ස්ථාවර වුනේ නැත්නම් මේ දේ නිදහස් වෙන්න මහන්සි ගන්න කියලා එයා තමයි වීර්ය ගන්න. දැන් ප්‍රේත ලෝකෙ ගිය එක එක්කිනා ගැඟට වැහිලා එයාලා කතා කරනවා. කෑම බීම නැහැ කියනවා, අඳින්න දෙන්නේ නැහැ කියනවා. ඊට බත් පිඟාන එක කන්න දුන්නට පස්සේ ඒක නිකම් එකපාරම ගිලින්න හදනවා අතින් අරගෙන. ඒ තරම් බඩේින් පිපාසයෙන් වතුර දුන්නා බීගෙන යනවා. බලන්න දැකලා ඇති ඒ දේවල්. ප්‍රේතය වෙයිච්ච. ඇඟකට එන්න ප්‍රේතයට පිනක් තියෙන්න ඕනේ. මිනිස්සුගේ ඇඟට එන්නත් පිනක් තියෙන්න ඕනේ. නැත්තම් එකක් දිහා කිට්ටු වෙන්නවත් බෑ. දුක් විඳින ප්‍රේතයන්. මිනිස්සු දකිද්දි ගව ගානක් ඈත යන්නේ. මිනිස්සුන්ට පේන්නේ නැහැ. මිනිස්සු ඉන්න තැන් වල ඉන්නේ. ඒ තරම් දුක් විඳිනා ඉන්නේ. දැන් තිරිසන් ලෝකේ තිරිසන් සත්තු කොච්චර දුකක් විඳිනවද? සතෙක්ගේ මරණය වෙන්න මහා කාලයක් යන්නේ. තුවාලයක් වුණා නම් ඉතින් සතෙක් මැරෙන්නේ. ඔය හරක් ආදී කැලේ කැලෑ සත්තු ආදී මැරෙන්න ලොකු දෙයක් ඕනේ. මේ කොහේ හරි යද්දී ඔය ගහක කොලක වැදිලා තුවාලයක් වුණා නම් මේ තුවාලය ඇතුලේ සතා මැරෙන්නේ. ඒ කොහොමද මැරෙන්නේ? ඒ තුවාලේ මෙයාට පිරිසිදු කරගන්න හැකියාවක් නැහැ. ඉලක්ක වගේ හැදුනට පස්සේ ඒකට මැස් වැවිලා බිත්තර දාලා දවසින් දෙකකින් ඒ තුවාලේ පණුව හැදෙනවා. පණුව හැදිලා ටික තුවාලේ හාර ගිහින් අර පණුව ඇඟ ඇතුළට රිංගනවා. ඒ වගේ තමයි එහෙම ගිහින් ඒ පණුවම කාලා මැරිලා යනවා. තිරිසන් ලෝකෙ තියෙන දුක්. මේ මිනිස්සු මේව ගැන දන්නේ නැතුව මේ ඇවිස්සලා කෑකෝ ගහනවා. මේව ගැන නොදැන මේ සතුටින් ඉන්න මහන්සි. මේ වගේ මහා සතර පානුතුරක් අපිට තියෙනවා. ඒක නිසා අපා උපත ගැන අහනකොට විස්තර ධර්ම දේශනා තුළින් ඔබ අහනවා. ඒව අහනකොට සංවේගය ඇති කරගන්න මමත් මේ විදියට සසරේ දිගුරුලා ඇති. නැවත සසර යන්න මටත් බුදු වෙන්න සිද්ධ වෙනවා. නමුත් වර්තමානයේ මේ බුද්ධ ශාසනය අවසාන කාලේ මොකද්ද පිනකට බණපද අපිට අහන්න ලැබුණා. එහෙනම් මමගේ මේ සංවේගයට පත් වෙච්ච හිතම නැති කරගන්න. මේක පවත්වමින් ධර්මයේ හැසිරෙන්න වීර්ය කරන්න ඕනේ. කියලා ජීවිතයට එදිව ගන්න. ඒක නිසා පින්නත් මේ අපා උපත ගැන අපි සීකල සංවේගය ඇති කරගන්න. ඊළඟට සඳහන් වෙනවා අතීතයේ විඳ දුක. මේ ජීවිතය යම් දුකක් විඳිනවාද මේ මනුස්ස ලෝකයේ විඳින දුක. අතීතයේ සසරේ අපි කොච්චර දුක් විඳලා ඇද්ද? ඒ සීකල සංවේගය ඇති කරගන්න කියලා. අපදිච්ච වාර ගණන අනන්තයි. මේ අනන්ත ජීවිතවල කොච්චර දුක් විඳින්නද? දැන් ඔබ ජාතක කතා කියලා තියෙන මහබෝසතාණන් වහන්සේ කොච්චර දුක් විඳලා තියෙනවද? කටියන මහබෝසතාණන් වහන්සේ ඉපදලා තියෙන 550න් කියනවා වාර. නෑ, මේ අවස්ථානුකූලව යම් සිද්ධි අරබයා දේශනා කරපු ජාතක කතා ටික. ඒකත් ධර්මයේ සඳහන් වෙන නොයිච්ච කොච්චර විස්තරයක්ද? මේ සඳහන් වෙච්ච ප්‍රමාණය තමයි 550 ජාතක කතා තියෙන්නේ. 550 පරිවිතාවල බුදුනා නෙමෙයි.
අසංකීය කල්පලක්ෂ 4ක් අසංකීයක. ත්‍රියෝගී සාරාසංකීය කල්ප ගණන් පාරමිතා පුරලා තමයි අපගේ මහ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ. ඒසුරු පින්වත්නි මේ විදිහ අතීතී විඳ දුක අපි සිහි කරන්න ඕනේ. අපි අනන්ත සසරේ අපමහා දුක් විඳපෑ නැවත නැවත සසර යන්න සිද්ධ වුණු ඔය වගේ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා සාමූහික ඇති කරගන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය අතීත දුක සිහි කරන්න කිව්වා. ඊළඟට නොපැමිණි අනාගතයේ දුක. ඒ කියන්නේ අනාගතයේ ඉපදුනත් අපිට තියෙන දුක් කරදර පීඩාවන් බහුලයි. සුගතිය ඉපදුනොත් අල්පයි. නමුත් ඒ ආයුෂත් ස්ථාවර නැහැ. ආය දුකතිය වැටෙන්න පුළුවන්. ආය මනුස්ස ලෝකෙ යන්න පුළුවන්. ඒ නිසා අනාගතයේ මේ ධර්මයේ පිළිසරණක් නැතුව නැවත නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් රැකවරණයක් නැතුව නැවත නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් ඒක මහා දුකක්මයි. ඉතින් ඒව ගැන සිහි කරන්න. මරණින් මත්තම කොහේ ආයද කොහෙකින් උපතක් ලැබලා දුක් විඳින්නේ. ඒ නිසා දැන් වීර්යය කරන්න ඕනේ. තිසරණේ සමාදන් වෙන්න ඕනේ. සිල්පද රකින්න. ජීවිතය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ කියලා අන්නේ නුවණින් වීර්යය කරන්න. වෙන පිළිටක් නැහැ තුන්වත්නි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපාවපත සිහි කරන්න, අතීතයේ විඳ දුක සිහි කරන්න, අනාගතයේ ඉපදුනත් ඒක දුක් කරදර කියලා සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟ දේශනා කරනවා ඉදානි ආහාර ගවිට දුක්ඛං. 8 වෙනි සංවේගය. 8 වෙනි සංවේගය උපදව ගන්න කාරණේ මොකද්ද? ආහාර සෙවීමේ දුක. දැන් මේ දවස්වල තියෙන ආහාර සෙවීමේ දුක. බඩු හොඳටම ගණන් ගිහින්. සල්ලි තිබ්බට බඩු ගන්න විදිහක් නැහැ. දරුවෝ ඉල්ලන්නේ ගෙනත් දෙන්න විදිහක් නැහැ. කැමති කෑම කන්න විදිහක් නැහැ. වෛරස් එකක් තිබ්බා කියලා හරියන්නේ මාස් දාගෙන වැඩට යන සිද්ධ වෙලා තියෙනවා. බයෙන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊයමිට අපි අඳුරන දොස්තර මහත්තයෙක් ආවා. එයාලා උදේ 8ට තමයි වැඩට යන්නේ. උදේ 8ට වැඩටින් හවස 4ට තමයි ඕෆ් වෙන්නේ. 8 ඉඳන් 4 වෙනකම් මාක්ස් එක ගලවන්නේ නැහැ කියන්නේ. වතුර ටිකක්වත් බොන්නේ නැහැ කියලා උදේ හොඳට කෑම කාලා ගිහින් දවසම ඉන්නවා කියලා හොස්පිටල් එක ඇතුලේ මාක්ස් එක ගලවන්නේ නැහැ. මාක්ස් එක දාලා ඊළඟ මූණයි මාක්ස් එකයි සම්බන්ධ වෙන තැන ප්ලාස්ටර් එකක් දානවා. එතන කොහොමද දුකක් විඳින්නදී කාර්ය කරන්නේ? කොහොමද දුකක් විඳින්නදී කරන්නේ? මොකද රස්සාව කරන්නේ මිනිස්සුන්ට සේවාව සපයන්නේ. ජීවිතය අමතරව තියාගෙන කරන්නේ. ආහාර සෙවීමේ දුක. කැමැත්තෙන් ඔච්චර මහන්සිලාදී වෘත්තියට සුදුසුකම් ලබනවා. එහෙම ලබලා සතුටින් මේ දේ කරන්නේ බොහෝම සුළු පිරිසක්. පිනගෙන විශ්වාස කරන අය තමයි ජීවිතයට ආදරයක් තියෙන, සෙනෙහසක් තියෙන තමයි ආදරෙන් ඒ රස්සාව කරන්නේ. වර්ණ ආහාර හොයන්න ගිහිල්ලා මිනිහ දුක්. ඉතින් බල වෛද්‍යවරයෙක් වුණාම මේ ඔක්කොම ඉවරයි. හොඳට සල්ලි ගන්න පුළුවන්, හොඳට හොඳ තත්ත්වයක් තියෙනවා. නමුත් විදින දුක. මේ වැඩ නොකර හිටියොත් මිනිස්සුත් මරනවා. ඒකට ජීවිත ප්‍රවර්තන කරනවා. ආහාර සෙවීමේ දුක සිහි කරන්න ඕනේ. දැන් මිනිස්සු පුරුදුලා ඉන්න සරලම දේ මොකක්ද? පාලකයන්ට බයින එක, ආණ්ඩුවට බයින එක, නිලධාරීන්ට බයින එක. තමන් කාගේ හරි යටතේ ඉන්නෝනේ ඉහළට බයින එක තමයි. ඒ ගෙදරක ඉන්නවනම් ඒත් එහෙම. ස්වාමියා තමයි රස්සාව කරන්නේ කියලා ඔන්න බිරිඳ කෑකෝ ගහනවා නැතිව කියලා. දරු දෙමව්පියන්ට කෑගෙන අර වුණ නියවුන. අපි එක එක්කිනාට චෝදනා කරගන්නවා. බඩු මිල ගණන් යද්දි ඔන්න ආණ්ඩුවට චෝදනා කරනවා. රජයේ ඉන්න අයට චෝදනා කරනවා. ඔක්කොම හොරු කියලා බලනවා. බැන්න කියලා ප්‍රශ්න විසඳෙනවා. ප්‍රශ්නේ විසඳන එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි උඹ සසර යනවාට උඹට හොඳ පාඩම්. උඹ සසර යන හින්දා තමයි මේ වගේ දුක් කරදර පීඩාවට ගොදුරු වෙන්නේ. මේ පිරිහෙන සමාජෙ උඹ ඉපදිච්ච හින්දා තමයි මේ පරිහානියත් එක්ක ඉඳ වෙලා තියෙන්නේ.
පින්වත්නි කවදාවත් ධර්මයේ දැනගත් ශ්‍රාවකයා බාහිරට චෝදනා කරන්නේ නැහැ. ඉහළින් ඉන්නට චෝදනා කරන්න යන්නේ නැහැ. පහළින් ඉන්නට චෝදනා කරන්නේ නැහැ. එයා යම් අපහසුතාවයක් විඳිනවා නම් ආහාර හොයන්න ගිහිල්ලා, සල්ලි මුදල් හොයන්න ගිහිල්ලා, එයා හැම ප්‍රශ්නයක්ම තමන්ට දාගන්නවා. මමයි මේ සසර යන්නේ, මමයි ඉපදුනේ, මමයි මේ වගේ දුක් කරදරවලට ගොදුරුනේ මේ දේවල් නිසා. ඒකෙන් මේ නිදහස් වෙන්නයි බුදු කෙනෙක් පහළ වුණේ. මේ නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ කියලා. එයා බුදුරජාණන් වහන්සේම සරණ යනවා. එයා ධර්මයේම සරණ යනවා. ඊළඟට එයා සංඝ රත්න මේ දුකෙන් නිදහස් වුණා කියලා සංඝ රත්න නිසා ඒ විදිහට දුක් කරදර පීඩා එද්දී සංවේගය ඇති වෙන දේවල් එද්දී එයා සතුටින් වාසය කරනවා. මේකෙන් ගැලවෙන්න මාර්ගයක් මට ලැබුණා. ඒ විතරක් නෙවෙයි ගැලවෙන්න මහන්සි ගන්න පිරිසගේ ඇසුර ලැබුණා. ඒ ගැලවිච්ච පිරිසගේ ඇසුර ලැබෙනවා වගේම මේකෙන් නිදහස් වෙච්ච පිරිසක් සරණ යන්න ලැබුණා. ඊළඟ සංඝ රත්නය ඔබට සරණ යන්න ලැබුණා. එහෙනම් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අපි ළඟ තියෙනවා. බාහිර තියෙන ප්‍රශ්නේ නිදහස් වෙන මඟ අපිට ලැබෙන්නේ. එහෙනම් කල යුත්තේ සංවේගයටපත් වෙලා මේ සසරේ නිදහස් වෙන පිරිස ගීර්ය කරන විතරයි. මොකද සසරේ අපි ඉදී හරියට කරගත්තා නම් මෙච්චර දුර අපි යන්නේ නැහැ. සංවේගයටපත් නොවීම හින්දාම තමයි පින්වත්නි අපි මෙන්න මෙහෙම දේවල් කියන්නේ. ආය ඉස්සරන හොඳට බණ ඇහුවා. ඉස්සර හොඳට පින්දාම් කර දැන් මොකක්වත් නැහැ කියනවා. දැන් වෙලාව නැහැ කියනවා. දැන් බණාන්න හිතෙන්නේ නැහැ කියනවා. ඇයි? එයා සංවේගයටපත් වෙලා නැහැ. මේ නිදහස් වෙන්න ඕන කියලා පිළිසරණ හොයන්න මහන්සි ගන්න. ඔහොමයි මිනිස්සු පිරිහෙන්නේ. මේ කාරණා සිහි නොකර ඉද්දි එයා පිරිහිලා යනවා. පිරිහිලා යනවා හොයන්න බෑ. ඒකෙන්ද පින්වත්නි ඔබට අද වටිනා කියන දහම් කරුණක් අපි මේ කතා කරේ. ඒ තමයි සෝමනස්ස සූත්‍රය ඇසුරින් මේ සංවේග වස්තු 8 අපි විස්තර කරේ රහතන් වහන්සේලා දේශනා කරපු ගාථාවකට අනුව තමයි අපි කාරණා කතා කරේ. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ ඒ අරහත් භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විදිහ ප්‍රකාශයක් කරලා තියෙනවා. කෙලෙස් නසා දැමීමේ වීර්යය තියෙන අමා නිවන් මඟ ගැන අතිශයින්ම දක්ෂ භික්ෂුවක් ඉන්නවා. ඔහු නුවණින් විමසා බලන කෙනෙක්, ඥානවන්ත කෙනෙක්. සංවේගයට පත්විය යුතු තැන්වලදී සංවේගයට පත් වෙනවා. ඔන්න කෙලෙස් නසා දැමීමේ වීර්යය තියෙන අමා මහ නිවන් මඟ ගැන අතිශයින්ම දක්ෂ භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවගේ ස්වභාවය කොහොමද? නිවන් මාර්ගයට දක්ෂ භික්ෂුව නම් යාගේ ස්වභාවය තමයි සංවේගයට පත්විය යුතු තැන්වල සංවේගයට පත් වෙනවා. අන්න ඒක තමයි නිවනට තියෙන පළවෙනි සුදුසුකම. එයා තමයි නිවන පිණිස මහන්සි වෙන්න කියන්නේ නිවන් දකින්න උත්සාහවත් වෙන්නේ. දැන් මේ විදිහට කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ශාන්ත ගති පැවතුම් වලින් යුක්තව සංසිඳීමේ යුක්තව චිත්ත සමත භාවනාව යෙදින් ඒ භික්ෂුව කියනවා. ඒ කියන්නේ සිත දියුණු කරන භාවනාවන්ගේ යෙදෙනවා කියන්නේ. ඒ භික්ෂුව තමයි සියලුම දුක් කරලා දාන්නේ. අද සංකීර්ණ පාපින ස්වභාවය. එයා ශාන්ත ගති පැවතුම් වලින් යුක්තයි. සංසිඳීමේ යුක්තයි චිත්ත සමත භාවනාව යෙදෙනවා කියන්නේ. එහෙනම් සංවේගයටපත් වෙලා නිකන් ඉන්නේ නැහැ. එයා ධර්මයේ හැසිරෙන්න වීර්ය කරන් මහන්සි ගන්නවා. අන්න එයා තමයි කියනවා සියලු දුක් නැති කරන්නේ. එහෙනම් සියලු දුක් නැති කරන්න මූලික වෙන දේ මොකද්ද? මේක දුකයි කියලා සිහි කරන එක. මේක දුකයි මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා දුකයි කියලා සිහි කරන කෙනා තමයි නිදහස් වෙන්න මාර්ගය අනුගමනය කරන්නේ. ඉතින් ඒක නිසා පින්වත්නි අද අපි මේ ශ්‍රවණය කළේ සෝමනස්ස සූත්‍රය. සතුටින් වාසය කිරීම ගැන ආදාන දේශනේ. ඉතින් කොහොමද සංවේගයටපත් කියලා සතුට වෙන්නේ? එයා සතුට වෙන්නේ බුදු කෙනෙක් මේක දුකයි කියලා දේශනා කරා. මේ දුක හටගන්න විදිය දේශනා කරා. දුක නැති වෙන විදිය දේශනා කරා. දුක නැති කරන මඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරා.
එයා සතුටින් ඉන්නවා. මොකද විසඳුමක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. ඔන්න කෙනෙක් හිරේ විලංගු වැටලා ඉන්නවා. එයා දකින්න යම් දවසක මේ අහවල් කාලෙදි මට මේ හිරෙන් නිදහස් වෙන්න ලැබෙනවා. ඒ හිරෙන් නිදහස් වෙන්න ලැබෙනවා කියන එක සිහි කරද්දී එයා සතුටක් ඇති වෙන්නේ නැද්ද? දැන් හිරේ හිටියට. මම සිහි කරන දවස් නිදහස් වෙන දවස් සිහි කරද්දී එයාට සතුටක් උපදිනවා. මොකද නිදහස් වෙනවා කියලා එයා දන්නවා. හැමදාම හිරගේ ඇතුලේ මැරෙනකන් තියා ඉන්නේ නැහැ කියලා එයා දන්නවා. අවල් කාලසීමාවක නිදහස් වෙන්න ලැබෙනවා. එහෙනම් සංවේගයට පත් යුතු දේවල් වල සංවේගයට පත් වීම ඇවිස්සිච්ච ස්වභාවය දුරු කරගෙන ධර්මයේ පුරුදු කරන කෙනා අඬ ධර්මයේ පුරුදු කරන්නේ. නෑ ඒ කාන්තයෙන් මේ ධර්මයේ සැප ලැබෙනවා කියන විශ්වාසයෙන් තමයි සතුටින් ධර්මයේ පුරුදු කරන්නේ. ගැලවෙන්න මඟ තියෙනවා කියලා සතුටින් මාර්ගය පුරුදු කරා. සතුටින් පින් දහම් රැස් කරන්නේ. සතුටින් ධර්ම දේශනා අහන්නේ. එයා තමයි දිවා රාත්‍රී දෙකේම සතුටින් ඉන්නේ. දුක් කරදර පීඩා ලැබෙද්දී දුක් වෙවි ඉන්නේ කවුද? ඒකින් ගැලවෙන්න මඟක් නැහැ. තෝර බේර ගන්න දන්නේ නැති කෙනා තමයි ඒවා ලැබෙද්දී දුක් වෙවි ඉන්නේ. නමුත් මඟ අනුගමනය කරන කෙනා සතුටින් තමයි මාර්ගය ගමන් කරන්නේ. එයාට ධර්මයේ පුරුදු කරන්න. පිළිසරණ ලැබෙන්න එයා සතුටක් තියෙනවා. ඒ සතුටින් පුළුවන් ධර්මාර්ගය ඉදිරියට දියුණු කරගන්න. සතුටත් එක්ක ගමන් කරන්න පුළුවන්. ඒක නිසා අද දවසේ අපි සෝමනස් සූත්‍රය තමයි ශ්‍රවණය කරේ. ඉතින් මේ ආකාරයට අද ඒ පැය එකමාරක් වගේ කාලයක් අපි සම්බන්ධ වෙලා භාවනාව මෛත්‍රී භාවනාව සිද්ධ කරලා ඒ වගේම සෝමනස් සූත්‍රය ශ්‍රවණය කරලා මේ රැස් කළා වූ සියලුම පින් ඒකාන්තයෙන් අප හැමදෙනාටම මේ ඉපදෙන මරණ සසරින් නිදහස් වීම පිණිස උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම පිණිස මේ අද දවසේ ශ්‍රවණය කළා වූ මේ ධර්මයේ ඒකාන්තයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට පින්වත් සද්දිදුම් සතරවරන් දෙවිවරුන් ප්‍රදාන සියලුම දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු වෙත්වා. ඒ වගේ බුද්ධ ශාසනය සුරකින්නා වූ සියලුම දිව්‍ය දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් දෙවියන්ට දමා මානවයන් සැනසීමේ වාසනාව උදා වේවා. සාදු සාදු. යම් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අප නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටත් මේ කියාව සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ මෙම දහම් වැඩසටහනට සම්බන්ධ වූ ඒ සත්පුරුෂ නිවහන කියන WhatsApp group එකට සම්බන්ධ සියලුම පින්වතුන්ට ධර්ම ශ්‍රවණය කරන්නට එතුම සියලුම පින්වතුන් නමින් මිය පරලෝ යන්නට එතුම සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඥාතින්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා. සැපෙන් සැපයට පත් වෙත්වා. සසර දුකින් නිදහස් වීම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ ධර්මයේ පැහැදිලිව පිරිසිදුව පෙන් ලදුන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී සියලුම සංඝ රත්නයේ මේ පින් අනුමෝදන් වෙත්වා. සීලාදී ගුණධර්ම දිනු කර ගැනීම පිණිස තවතවත් ලෝක ශාසනික සේවාවන් සිදු කිරීමට පින්වත් ස්වාමීන් වහන්සේලා හැමදෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. උතුම් ධර්ම අවබෝධී පිණිස මේ උපකාර වේවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දැනට කොරෝනා රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබන්නා වූ සියලුම දෙනාට ඒ වගේම නිවසල සිට ප්‍රතිකාර ලබන්නා වූ සියලුම දෙනාට රටලෝක වාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස අප රැස් කරපු පුණ්‍ය කාන්තිය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද මෙම සත්පුරුෂ නිවහන ඒ කල්ම මිතුරු සියලුම දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ ධර්ම දේශනාවන් සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු සියලුම පින්වතුන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන්ගේ නිවස්වල සිටිනා කුඩා සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමේ හැම දිනාටම
මේ ඉපදෙට මරණ සසර නිදහස් වීම පිණිස රැකවරණය සතා ගැනීම පිණිස අප විසින් රැස් කළා වූ සියලුම පින් ඒකාන්තයෙන් උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සම්බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නියච තුම්පාන සම්පatti නාති සමිච්ඡතු. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. හැම දිනාටම උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදුගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලුම රැකවරණය ආරක්ෂාව සැලසේවා සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං තුල්ලභේන මයාලත්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සන්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෝමනස්ස සූත්‍රය ආශ්‍රයෙන් මේ ධර්ම දේශනාවක් සිදු කරා. ඒ වගේම මෛත්‍රී භාවනාව කෙසේද වඩන්නේ, මෛත්‍රී භාවනාව වැඩි යුත්තේ කුමක්, මේ මුල් කරගෙන යන්න අපේ ස්වාමීන් වහන්සේ අපට පහදා දුන්නා. මේ අපට පහදදී අපි හැමකට යොමු කරා. ඒ වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම මේ ඉදිරියටත් මේ වගේ ශාසනික සේවාවන් කිරීමේ ශක්තිය ධෛර්ය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.